සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා මේ හිමිදිරි උදෑසන සූදානම් වන මොහොත බුද්ධෝත්පාද කාලයක පමණක් විශේෂයෙන්ම අපට අහන්නට ලැබෙන උතුම් සද්ධර්මය බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින උත්තරීතර ධර්මයක්. යම් කිසි කෙනෙක් ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කොට ගන්නවා නම් මේ ජාති ජරා ව්‍යාධි මරණ සංඛ්‍යාත මේ භවගාමී දුකට එකම බෙහෙත අනුභව කළේ බවට පත් වෙනවා. ඒ නිසාමයි මේ ධර්මයෙහි වටිනාකම තිබෙන්නේ. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ ධර්මයේ තුල තමන්ගේ ජීවිතයේ හික්මවා ගනු ලබනවා නම් ඉන් ලබන සුවය, ඉන් ලබන ප්‍රතිඵලය මේ ජීවිතය තුළම ලබන්නට පුළුවන්කම තිබෙනවා. ලෝකයේ බොහෝ ආගම් සමය දර්ශන තිබුණත් ඒ හැම එකකම පාහේ අවසානික ප්‍රතිඵලය මරණින් මත්තේ ලැබෙන දෙයක්. මරුණට පස්සේ තමයි එය භුක්ති විඳින්නට පුළුවන්කම තිබෙන්නේ. මරණින් මත්තේහි නොඉපදීමක්, මරණින් මත්තේහි සුගතියක්, ස්වර්ගයට පත්වීමක් මේ ආදී ලෙස අවසන් ප්‍රතිඵලය අපට භුක්ති විඳින්නට තිබෙන්නේ මරණයට පසුව. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ නැතිනම් ලෝකෙහි යථාර්ථයේ තේරුම්ගෙන මිදීම තුළ මේ ජීවත් වෙන පුද්ගලයෙකුටම දුක නැතුව මිදෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට හේතුව තමයි මේක තව අමුතු තැනකට පත්වීමක් පිළිබඳව නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ ලෝකයේ තියෙන යථාර්ථය තේරුම් අරගෙන යථාර්ථයේ තේරුම් ගත්ත මනසකින් වාසය කිරීම නිසා ලෝකය අනුව, ඒ කියන්නේ පෙරලෙන ලෝකය අනුව, අෂ්ටලෝක ධර්මයට අනුව ලෝකේ පෙරලෙනවා. මේ ලෝකයට අනුව දුක් නොවිඳ ඉන්නට පුළුවන් මනසක් සකස් කර ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒ නිර්වාණය නැතිනම් ඒ උත්තරීතර නිවීම මේ ජීවිතය තුළම උපදවාගෙන මේ ජීවිතය තුලත් සැපසේ වාසය කරන්නට පුළුවන්කම තිබෙනවා. මරණින් මත්තේහිත් නොයිපදෙන බව මේ ජීවිතය තුළම සාක්ෂාත්කරණය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ මේ ජීවිතයේ තුලින්ම මිදීම, ඒ කියන්නේ ජීවත් වෙනකොටම මිදීම ලබන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ ශාසනයේ අපි නිවන් සැප කියලා යම් කිසි දෙයක් ගැන කතා කරනවා නම් බෞද්ධයන් විදිහට මේ ශාසනය තුළින් ලැබිය හැකි ප්‍රතිඵලයන් විදිහට ඒ නිර්වාණය ලබන්නට පුළුවන්කම තිබෙන්නේ මරුණට පස්සේ නෙමෙයි ජීවත් වෙන කෙනෙකුට. මේ ජීවත් වෙන මොහොතක තමයි ඒ නිර්වාණ අධිගමය ලබන්නට පුළුවන්කම තිබෙන්නේ. අන්න ඒ නිසායි මේ ධර්මය සුවිශේෂ වන්නේ අපේ ජීවිතයට වැදගත් දෙයක් බවට පත්වන්නේ. නිසා ධර්මය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ මේ ලෝකෙහි තිබෙන වටිනාම දේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් උදේට අඩියට 100කින් පහර ලබනවා නම් අපි හිතමුකෝ සැතක් වගේ දෙයක්, පිහියක් වගේ දෙයක්. උදේට පිහිපාරවල් 100ක් පහර කනවා. ඒ වගේම දහවල් දවසේදීත් පිහිපාරවල් 100ක් පහර කනවා. මේ විදිහට රාත්‍රී කාලෙදිත් පිහිපාරවල් 100ක් පහර කනවා. යම්කිසි පුද්ගලයෙක් මේ පමණ වේදනාවකින් ජීවත් වෙනකොට කෙනෙක් කියනවා නම් ඔබට
අවුරුදු 100ක් මෙපමණ දුකක් වින්දොත් ඔබට නිවන් අවබෝධ කරන්නට පුළුවන්කම තිබෙනවා කියලා කිව්වොත් වහාම එයට කැමති වන්නට වහාම එයට එකඟ වන්නට කියලා. හේතුව තමයි මේ අනන්ත අප්‍රමාණ දුක් සහිත සසරක ගමන් කරනකොට අපිට පිහියනුම් පාරවල් කන්නට වන්නේ එපමණ සංඛ්‍යාවකින් ගණනය කරන්නට පුළුවන් ප්‍රමාණයක් නොවන නිසා. එනිසා මේ හේතුඵල න්‍යායට අනුව මේ සංසාර ප්‍රවෘත්තිය පිළිබඳව තේරුම් ගත්ත කෙනෙකුට එයින් මිදීම තරම් සුවයක් ලෝකෙ වෙ නැත්තේ නැහැ. ඒ සංසාර වර්තනය සසර වට පැවැත්ම නවතාලීම තරම් සුවයක් ගෙනවිත් දෙන දෙයක් වෙ නැත්තේ නැහැ. ඒකට හේතුව තමයි පරක් තෙරක් නොපෙනෙන සසර ගමනක සැරිසරන අපට මේ කර්මය නැමැති ධර්මයේ නිසාම මේ සංසාර වර්තනයට විවිධ විදිහට මුහුණ පාන්නට සිද්ධ වීම. යම් යම් තැනක ප්‍රතිසන්දිය ගනු ලබන්නේ නම් ඒ තැන ඇලෙන බවකින් යුක්තයි ඒ තැන තෘෂ්ණා නිස්ෘත බවකින් වාසය කරනවා. ඒ නිසාම සෑම භූමියකම සෑම තැනකම ඇති පවත්නා දුක් අපට විඳින්නට සිද්ධ වෙනවා. ඒක තිරිසංගත ලෝකයක, මනුෂ්‍ය ලෝකයක, പ്രേත ලෝකවල, සතර අපායේ මේ ආදී ඕනෑම තැනක ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නට පුළුවන්කම තිබෙනවා. මේක මේ මහා අමුතු දෙයක් නෙමෙයි. මේක තමයි හේතුඵල ධර්මයේ ස්වභාවය. යම් කිසි විදිහකින් නම් යම් හේතු ටිකක් අපි සකස් කරගනු ලබන්නේ ඒ හේතු ටිකට අනුරූප වූ විපාකයක් ලැබෙනවාමයි. දැන් අඹ ගහේ પરම්පරාව, අඹ නැමැති මේ પરම්පරාව දිගින් දිගට පැවැත්මක් තියෙනවා. අඹ බීජයක් හට ගන්නවා. බීජය නිසා නැවත අඹ ගහක් ප්‍රරෝහණය වෙනවා. මේ අඹ ගහ තුළින් නැවත ගෙඩි හැතිලා බීජ සැකසෙනවා. මේ බීජයන් තුළින් නැවත අඹ පැල හටගෙන අඹ ගස් හැදෙනවා. එතකොට මේ විදිහට මේ අඹ ගහක පැවැත්මක්, වට පැවැත්මක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහටම තමයි මේ කර්මය නැමැති හේතු ටිකක් නිසා, නැතිනම් කර්ම කෙලස් කියන හේතු ටිකක් නිසා නැවත විපාකයක් හට ගන්නවා. විපාකයේ පිළිබඳව වූ අනවබෝධය නිසා නැවත කර්ම කෙලස් රැස් කරගෙන නැවත විපාකයකට පදනම හදා ගන්නවා. ආපහු විපාකයක් ඉපදුනහම ආපහු ඒකට කර්ම කෙලස් රැස් කර ගන්නවා. මෙන්න මේ විදිහට වට පැවැත්මක් තියෙනවා. එතකොට අර විපාකය කියන තැනට අද දවසේදී අපි කතා කරනවා මනුස්ස ජීවිතයක් කියලා. හෙට දවස වෙනකොට අපි රැස් කරගත්ත කර්මය, ඉදිරිපත් වෙන කර්මය අපිව තිරිසංගත තැනක ප්‍රතිසන්දියේ පිණිස පමුණවන්නට පුළුවන් දෙයක් නම් ඊට පස්සේ හෙට දවස වෙනකොට එබඳු වූ ආත්ම භාවයක් මම කියලා හිතාගෙන ඉන්නවා. දැන් අද මම මෙතන ඉන්නවා, මට අන්‍ය වූ සත්වයෝ බාහිර ලෝකේ ඉන්නවා. මේකනේ අපේ මනස. අපි හිතාගෙන ඉන්නේ මම මෙතන ජීවත් වෙනවා. මට අන්‍ය වූ වෙනත් සත්වයින් බාහිර ලෝකයේ තුල ඉන්නවා කියලා. එතකොට හෙට දවසේදී අපි තව තැනකට ප්‍රතිසන්දි වශයෙන්පත් වෙනකොට අපිට අපේ ලෝකය ඒක බවටපත් වෙලා එතන හටගත්ත ස්කන්ධ ටික මමයි කියන දැනුම අපිට ගෙනල්ලා දීලා. ඊට පස්සේ එතන ඇසුරු කරනවා. එතන එන සැප දුක් විඳිනවා. දැන් මම මේ විදිහට ඔබට කිව්වොත් දැන් අද අපි මම මගේ කියලා මේ කයම පෝෂණය කරනවා. මේ කයම මම මගේ කියලා පෝෂණය කරනවා. එතකොට මේ තමයි මම, මේ තමයි මගේ වටපිටාව. එතකොට දැන් අපි මේ කය මම මගේ කියලා පෝෂණය කරගන්න තැනක ඉඳලා අද සකස් කරගන්න හේතු ටික අනුව යම් කිසි දෙයකින් අකුසල හේතු ටිකක් සකස් කර ගැනීම අනුව මේ කයට දැඩිව ඇලිලා ඉඳලා හිතන්නකෝ ඊළඟ විපාකය, අපේ කැමැත්තට අනුව ඊළඟ විපාකය මේ කය ඇසුරු කරගෙනම කය ඇසුරු කරගෙන ඉන්න පුළුවන් පණුවෙක් වෙලා ඉපදුණා කියලා. දැන් මොකද්ද අපේ ලෝකේ? අපේ ලෝකේ දැන් මේ කය ඇසුරු කරගෙන ඉන්න පණුවෙක්. මම මේ මගේ කය ඇසුරු කරනවා කියලා ඒ බඳු නිමිත්තක් ඊට පස්සේ නැහැ. එයාගේ කය දැන් එතන හටගත්ත දේවල් ටික. එයාට අනුව එයා වාසය කරන පරිසරයේ මේ කය බවට පත් වෙලා තියෙනවා. වෙනතුනේ මෙන්න මේ විදිහට මේ හේතුඵල ධමක ස්වභාවය තේරුම් ගත්තොත් කෙනෙක් මේ සංසාර ප්‍රවෘත්තිය කියන්නේ කුමක්ද කියන එක තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. හේතුඵල ධම හරියට තේරුම් ගත්තොත් සංසාර ප්‍රවෘත්තිය කියන්නේ කුමක්ද කියන එක නිවැරදිවම තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි උත්සාහවත් වන්නට ඕනේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෝකයට නොපෙනෙන හේතුඵල ධම කුමක්ද කියන එක පිළිබඳව තේරුම් ගන්නට. එතකොට පටිච්චසමුප්පාද ධර්මය ආශ්‍රය කරගෙන
අප විමසා බලන්නට යෙදුනේ ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ ඒ හේතුඵල සම්බන්ධතාවය කුමක්ද හේතුඵල න්‍යාය කුමක්ද කියන එක පිළිබඳවයි අපි විමසා බලන්නට යෙදුනේ. එතකොට ඒ හේතුඵල ධම පිළිබඳව විමසා බලනකොට අපි පසුගිය දේශනාවන් තුළින් ක්‍රමක්‍රමයෙන් පැහැදිලි කරගන්නට යෙදුනා හේතු ධර්ම හැටියට අපි සලකා බලන ඒ තණ්හා උපාදාන භව ආදී දේවල් පිළිබඳව අපි විමසා බලන්නට යෙදුනා. එතකොට ඉන්පසුව විපාක සම්තතියක් හැටියට අපි සලකා බලන වේදනාව පිළිබඳව අපි විනිශ්චය කරගත්තා. බොහෝ දුරට අපි එතනදී සඳහන් කරගත්ත වේදනාව පිළිබඳව විග්‍රහ කරන්නට පුළුවන් වන ආකාර පිළිබඳව. එතකොට ඒ වේදනාව සැප දුක් උපේක්ෂා වශයෙන් තුන් ආකාර වෙනවා. විපාක සම්තතියට අයත් විපාක උපේක්ෂා සහගත වේදනාවයි කියලා අපි මේ විදිහට වේදනාව පිළිබඳව අපි කතා කරන්නට යෙදුණා. එතකොට කාය සම්පස්යෙන් උපන් වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව සැප හෝ දුක් වශයෙන් උපදිනවා. ඒක තමයි වේදනාවේ ස්වභාවය කියලා. එතකොට මේ විදිහට වේදනාව පිළිබඳව තේරුම් ගත්තා වගේම දැන් අද දවසේදී අපිට තියෙනවා වේදනාවට ප්‍රත්‍ය වූ ධර්මයක් හැටියට පෙන්නපු ස්පර්ශය පිළිබඳව තේරුම් ගන්නට. වේදනාවට ප්‍රත්‍ය වූ ධර්මයක් හැටියට පෙන්වපු ස්පර්ශය නැමැති ධර්මයේ තේරුම් ගන්නට. එතකොට පස්සංච පජානාති ස්පර්ශය පිළිබඳව දන්නවා. පස්ස සමුදයංච පජානාති ස්පර්ශ සමුදය පිළිබඳව දන්නවා. පස්ස නිරෝධංච පජානාති ස්පර්ශ නිරෝධය පිළිබඳව දන්නවා. පස්ස නිරෝධගාමිනී පටිපදංච පජානාති කියලා ස්පර්ශ නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නවාය කියලා මේ ස්පර්ශය පිළිබඳව අපිට දැනුම ඥානය ප්‍රඥාව ගොඩනගෙන ආකාරය හතර ආකාරයකින් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ස්පර්ශය, ස්පර්ශ සමුදය, ස්පර්ශ නිරෝධය, ස්පර්ශ නිරෝධගාමිනී ප්‍රතිපදාව. එතකොට මුලින්ම පස්සංච පජානාති ස්පර්ශය පිළිබඳව හඳුනා ගන්නු ලබනවා. පළවෙනි කාරණාව තමයි ස්පර්ශය පිළිබඳව හඳුනා ගන්නු ලබනවා. ස්පර්ශය කියලා කියන්නේ කුමක්ද? පස්සය කියලා කියනකොට එහෙමත් නැතිනම් ස්පර්ශය කියලා කියනකොට මේ ස්පර්ශය බොහොම ගැඹුරින් බෙදා දක්වමින් සාකච්ඡාවට භාජනය කරන්නට පුළුවන්කම තිබෙන දෙයක්. ඒ වගේම අතිශය සියුම් මට්ටමකිනොත් ඒ වගේම අපිට ඕලාරික මට්ටමකිනොත් ස්පර්ශය පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. දැන් අද දවසේදී අපිට දැනෙන ස්පර්ශය කුමක්ද කියලා අපි කවුරුත් දන්නවා. ඒ තමයි කායිකව දැනෙන ඒ යම් කිසි දෙයක ඇති වෙන ගැටීම, ඝර්ෂණය අපි ස්පර්ශය කියලා හඳුන්වනවා. එතකොට දැන් අපි අතින් යමක් අල්ලනකොට ඒ අල්ලනකොට අපිට දැනෙනවා එතන යම් ගැටෙන ස්වභාවයක්. අනේ ගැටීම් ස්වභාවයට ඒ කියන්නේ අත්තට අල්ලනවා කියලා අපිට මේ දැනෙන හඳුනා ගන්නට පුළුවන් වන ස්වභාවය. අනේක අපි හඳුනාගත්ත මොකක් හැටියටද? ඒක හඳුනාගත්ත ස්පර්ශ වුණා. මිනිමිත්ත ස්පර්ශ වුණා. අපි ඒක හඳුනාගත්ත ස්පර්ශය හැටියට. එතකොට මේ තමයි ස්පර්ශය පිළිබඳව අපිට දැනෙන විදිය. අද අපිට සංජානනය වෙන විදිය. හැබැයි මේ ස්පර්ශය කොහොමද ධර්ම විනය තුළ බොහොම ගැඹුරින් බෙදා දක්වන්නේ? මේ කාරණාව පිළිබඳව අපි විමසා බැලීම වටිනවා. ස්පර්ශය පිළිබඳව විශේෂයෙන්ම අපි බෙදා දක්වනකොට අපිට හම්බෙනවා ස්පර්ශය කියනකොට පස්ස නැමැති චෛතසිකයක්. පස්ස. එතකොට මේ ස්පර්ශයේ චෛතසික ධර්මයක්. චෛතසිකයක් කියලා කියන්නේ පින්නතුනි චෛතසිකයක් කියලා කියන්නේ සිතෙහි යෙදෙන්නා වූ ස්පර්ශයක්. සිතෙහි ඇතිවන්නා වූ ස්පර්ශයක්. ඒ කියන්නේ සිතෙහි ඇතිවන නාම ධර්මයක්. සිතෙහි ඇතිවන අපි කියොත් යම්කිසි ගතියක්, ස්වභාවයක්, යම්කිසි ශක්ති විශේෂයක් කිව්වොත් ඒ කියන්නේ යම්කිසි ක්‍රියාකාරී ස්වභාවයක් ස්පර්ශය කියලා කියන්නේ. ඒක සිතත් එක්ක එකට උපදින දෙයක්. සිත උපදින්නේ ස්පර්ශය නිසා. සිත උපදින්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය නැත්තම් සිතක් උපදිනවා කියන එක යෙදෙන්නේ නැහැ. ඒ නිසා පස්ස මූලිකා සබ්බේ ධම්මා කියලා කියනවා. සියලු ධර්මයෝ ස්පර්ශය මුල් කොට පවතිනවා කියලා. සියලු ධර්මයෝ ස්පර්ශය මුල් කොට පවතින දේවල්. ඇයි මේ සියල්ලටම මුල් වන දෙයක් තමයි ස්පර්ශය නැමැති ධර්මය. කොහොමද ස්පර්ශය මුල්වන්නේ කියන එක පිළිබඳව අපිට විමසා බලන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට
අපිට ස්පර්ශය පිළිබඳව විමසීමේදී ස්පර්ශයේ චෛතසිකයක් හැටියට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අර ඝර්ෂණය එහෙම නැතිනම් ගැටෙන ස්වභාවය ස්පර්ශය හැටියටත් අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක මේ රූපී ධර්මයන්ගේ සිදුවන ස්පර්ශයක්. එතකොට මේ ස්පර්ශය පිළිබඳව බෙදා දැක්වීමේදී පින්නතුනි අපට දකින්නට පුළුවන්කම තිබෙනවා රූපකය පිළිබඳව පවත්නා ස්පර්ශයක් සහ නාමකය පිළිබඳව පවත්නා ස්පර්ශයක්. රූපකය පිළිබඳව පවත්නා ස්පර්ශයක් කියලා කිව්වේ මේ රූප ධර්මයන්ගේ සිදුවන ස්පර්ශ වීම. අපි මේක හඳුන්වනු ලබනවා පටිඝ සම්පස්ස සහ අදිවචන සම්පස්ස කියලා ආකාර දෙකකට. පටිඝ සම්පස්ස අදිවචන සම්පස්ස. එතකොට පටිඝ සම්පස්ස කියලා කියන්නේ යම්කිසි විදිහකින් ගැටීම් සහගත ස්වභාවයක්. අපි දන්නවා පටිඝ නිමිත්ත කියලා කියන්නේ ගැටෙන ස්වභාවය. පටිඝ කියලා කියන්නේ ගැටීමට. එතකොට මේ පටිඝ සම්පස්ස කියලා කියන්නේ ගැටීම් සහගත සංස්පර්ශය. ගැටීම් සහගත සංස්පර්ශය. එතකොට යම්කිසි රූපාදී ධර්මයන්ගේ යම් ස්පර්ශයක් තිබෙනවා නම් ඒ බඳු වූ ස්පර්ශයන් පිළිබඳව තමයි පටිඝ සම්පස්සය කියලා හඳුන්වනු ලබන්නේ. පින්නතුනි මේ ස්පර්ශය බෙදා දක්වනකොට අපිට මේ ස්පර්ශය පටිඝ සම්පස්සය අදිවචන සම්පස්සය කියලා කොටස් දෙකකින් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. අදිවචන සම්පස්සය කියලා කියන්නේ සිතෙහි ඇතිවන නාමකය පිළිබඳව වූ සිතෙහි ඇති අර ස්පර්ශවනවායයි කියලා කියපු ගතිය. එතකොට මේ පටිඝ සම්පස්සයත් මේ අදිවචන සම්පස්සයත් කියන මේ ස්පර්ශ දෙක යම් යම් අවස්ථාවල අපි අර්ථකථනය කරනකොට ඒ අර්ථකථනය කිරීම ඒ අදාළ අවස්ථාවට අනුව අවස්ථානුරූපීව ප්‍රස්තුත විෂයට අදාළව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ධර්මයේ තේරුම් ගැනීමේදී ඒක අදාළ ස්ථානයේහි විග්‍රහ කරන ආකාරයට අනුව අප තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට ස්පර්ශය පිළිබඳව විග්‍රහ වීමේදී පටිඝ සම්පස්සේ යනු රූපායතනයන්ගේ රූප ධර්මයන්ගේ සිද්ධවන ස්පර්ශයයි අදිවචන සම්පස්සේ යනු නාම ධර්මයන්ගේ සිදුවන සංස්පර්ශයයි. ඒ තමයි පටිඝ සම්පස්ස සහ අදිවචන සම්පස්ස කියන මේ දෙකේ තිබෙන වෙනස. එතකොට පටිඝ සම්පස්ස අදිවචන සම්පස්ස කියලා කියන මේ ස්පර්ශ දෙක පිළිබඳව අර අවස්ථාවට අනුව අපි තේරුම් ගන්නට ඕනේ කියලා කිව්වේයි. යම්කිසි තැනක පටිඝ සම්පස්සේ පිළිබඳව අදහස් කරනකොට චක්කු විඥානාදී සිත්වල හටගන්න ස්පර්ශයත් ඉන් හඳුන්වනු ලබනවා. දැන් මේක තේරුම් ගන්නකොට ඔබට බොහොම සරලව මේක කියා දෙන්නට ඕන නිසා අපි තව ටිකක් මේක සරල කරගන්නට උත්සාහවත් වුණොත් එහෙම දැන් හිතන්නකෝ අපිට රූපයක් පේනවා. රූපයක් පේන්නේ කොහොමද? රූපයක් පේන්නේ ඇහැට යම්කිසි වර්ණ සටහනක් ආපාතාගම වුණොත්. ඇහැට යම්කිසි වර්ණ සටහනක් ඇවිල්ලා පතිත වුණොත් තමයි අපිට රූපයක් දකින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඇහැට රූපයෙහි ඒ ඡායාවක් නැතිනම් ඇහැට ඒ රූපය පතිත වීමක් සිද්ධ වෙන්නේ නැත්තම් එතන ගැටීමක් සිදුවන බවක් නැත්තම් ඒ රූපයේ යමක් දකින්නට පුළුවන්ද? ඇහැට පතිත නොවන්නා වූ රූප නිමිති අපිට දකින්නට පුළුවන්ද? අපට දකින්නට බෑ. ඔබ පසුපසින් දැන් ඇත්තේ කුමක්දයි ඔබට දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. නමුත් ඔබට ඒ ප්‍රදේශය හැරිලා බැලුවොත් එහෙම ඔබට දැන් ඒ ඡායා මාත්‍රය ඇහැට පතිත වීමේදී එය දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ඡායා මාත්‍රේ පතිත වීමේදී දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අපි දන්නවා ඇහැට පේන්නේ යම්කිසි විදිහකින් ගත්තොත් ඇහැට පැමිණියා වූ රූප නිමිත්තක් කියලා. ඇහැට පැමිණියා වූ වර්ණ සටහනක් ඒක. අන්නේ පැහැ සටහන ඇහැට පතිත වුණාට පස්සේ ඒ පැහැ සටහන ඇහැට පතිත වුණාට පස්සේ එතන හට ගන්නවා සිතක්. අපි ඒ හිතට කියනවා අර ප්‍රසාදය අසුරු කරගත්ත සිතට චක්කු විඥාන සිත කියලා.
චක්කු විඥාන සිත. දැන් ద్వාරය තමයි චක්ෂුෂය, හටගන්න සිත හඳුන්වනවා විඥානය කියලා. එතන විඥානන කෘත්‍යයක් සිද්ධ කරනවා. ඒ නිසා ඒ හිත ඇසෙහි හටගත්ත නැතිනම් ඇස පිළිබඳව පවත්නා දෙයක් නිසා ద్వාරයේ නමින් නම් කරනවා චක්කු විඥාන සිත කියලා. දැන් ඇහැට කොච්චර රූපාවත් පින්නතුනි රූපයට බෑ යමක් දැනගන්නට. ඇහත් රූපයක්, පතිත වුණෙත් රූපයක්, රූපයට රූපය කියවනවා කියන එක යෙදෙන්නේ නැහැ. රූපයට රූප දැනගන්නවා කියන එක යෙදෙන්නේ නැහැ. එහෙනම් දැනගන්නට පුළුවන්කම තියෙන්නේ මොකකටද? දැනගන්නට පුළුවන්කම තියෙන්නේ සිතට. විඥානන කෘත්‍යයක් කරන්නට පුළුවන්කම තියෙන්නේ සිතකට. එනිසා සිතකට පමණයි හිතන්නට පුළුවන්කම තියෙන්නේ. සිතකට පමණයි ඒ පිළිබඳව විඥානනය කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට විඥානනය කියලා කියනකොට ඒ විඥානනයේ ඇතුලේ සංඥා වේදනාදී ධර්ම තිබෙනවා. සංඥා වේදනාදී ඒ ලක්ෂණය තිබෙනවා. ඔහුට එහි සංඥාවන් පවතිනවා. එහි විඳීම් නිස්ෘත ස්වභාවය ඔහුට අත්විඳින්නට පුළුවන්කම තියෙනවා. ඒ සියල්ලම ගෙනවිත් දෙන්නේ මොකෙන්ද? සිත නැමැති නාම ධර්මයෙන්. මේ සිත නැමැති ධර්මයෙන් තමයි ඒක කරන්නට පුළුවන්කම තියෙන්නේ. අනේ හිත තමයි චක්කු විඥාන සිතයයි කියලා හඳුන්වනු ලබන්නේ. දැන් මේ සිත උපදිනකොට මේ සිතට යම්කිසි ස්පර්ශයක් තියෙන්නට ඕනේ මේ සිත උපදින්නට නම්. රූපය ඇවිල්ලා ප්‍රසාදයට චක්කු ප්‍රසාදයටයි පතිත උනේ. චක්කු ප්‍රසාදයට පතිත වෙනකොට මේ චක්කු ප්‍රසාදය ඇසුරු කරගත්ත සිතට මේක දැනෙන්නට අවශ්‍යයි මේ රූප නිමිත්ත පිළිබඳව. චක්කු ප්‍රසාදය ඇසුරු කරගත්ත සිතකට මේක දැනෙන්නට අවශ්‍යයි. එතකොට ඒ නිසා තමයි චක්කු විඥාන සිතට මේක දැනගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඇහැට රූපේ පතිත වෙනකොට සිතින් ඇස පිළිබඳව අරමුණු කරලා ඇසෙහි මේ සිත ඊළඟට උපදිනකොට තමයි මේ රූපේ පිළිබඳව අපට දැනගන්නට පුළුවන්කම තියෙන. විඥානන කෘත්‍යයක් සිදු කරන්නට පුළුවන්කම තියෙන. එතකොට ඒක සිතට ස්පර්ශ වුණා කියන සංග්‍රහයට යනවා. සිතට ස්පර්ශ වුණා කියන සංග්‍රහයට යනවා. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් හැටියට මෙහෙම කිව්වොත් මකුළුවෙක් දැලක් බැඳලා මේ දැල මැදට ඇවිල්ලා මකුළුව ඉන්නවා. ඉන්නකොට අර සතෙක් ඇවිල්ලා මේ මකුළු දැලේ එක පැත්තකට වදිනවා. එතකොට එක පැත්තකට වදිනකොට මේ මකුළුවට දැලේ කම්පනය නිසා සංජානනය වෙනවා සතෙක් ඇවිල්ලා යම්කිසි දෙයක් ගැටුණා කියලා. ගැටුණ දිශාවට අනුව බලනකොට මකුළුවා දකිනවා මේ දිශාවට ඇවිල්ලා ගැටුණා කියලා. ඒ දිශාවට ගිහිල්ලා අර සතාව අල්ල ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ නාම රූපාදී ධර්මයන් නිසා පෙනෙන මේ ස්පර්ශ ආයතන 6 පැවැත්ම පේනකොට මේ ස්පර්ශ ආයතන 6න් යමකට ස්පර්ශයක් සිද්ධ වුණොත් අර මකුළුව දැනගත්තා වගේ විඥාණයට පුළුවන්කම තිබෙනවා ඒ ස්පර්ශ වූ දිශාව පිළිබඳව දැනගෙන ඒ දිශාවට ගිහිල්ලා ඒක පරිභෝජනය කරන්නට ඒක අල්ලා ගන්නට. අන්න ඒ වගේ මේ සිතට විඥාණයට පුළුවන්කම තියනවා යම්කිසි ආයතනයකට යමක් ස්පර්ශ වුණා නම් ස්පර්ශ වූ ආයතනය කරා ගිහිල්ලා ඒ ආයතනයට පැමිණියා වූ අරමුණ පිළිබඳව භුක්ති විඳින්නට ඒක දැනගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ මකුළුවට අහු වුණා කියලා කියන්නේ මකුළු දැලේ පැටලීමම මකුළුවට අහු වුණා වගේ ඒ වගේ යම්කිසි විදිහකින් රූපයක් ඇසට පතිත වුණාම ඒ ඇසට පතිත වීම මාත්‍රය කියලා කියන්නේ මෙතනට සිත යොමු වෙනකොටම ඒක අහු වුණා වගේ තමයි ඇහැට. ඒ කියන්නේ ඒක චක්කු ප්‍රසාදයට ආපු නිමිත්තක්. ඒ වගේම ඒ ප්‍රසාදයේ ඇසුරු කරගත්ත සිත ඒ නිසා හඳුන්වනු ලබනවා චක්කු විඥාන සිත කියලා. ඒකෙන් දැනගත්තේ මොකද්ද? ඇහැට ආපු රූපේ නැමැති ආරම්මණය. ඇහැට ආපු රූපේ තමයි දැනගත්තේ. එතකොට ඇහැට ආපු රූපේ පිළිබඳව අපි දැනගන්නකොට මෙතන ස්පර්ශයේහි කාර්යභාරය කුමක්ද? මෙතන සිද්ධ වෙන ස්පර්ශයේහි කාර්යභාරය කුමක්ද? මෙතන සිද්ධ වෙන ස්පර්ශයේහි කාර්යභාරය තමයි මෙතනදී ඇසට වර්ණ රූපයක ස්පර්ශ වීම රූපී ධර්මයන්ගේ සිදු වුණ ගැටීමක්. රූපී ධර්මයන්ගේ සිද්ධ වුණ ගැටීමක්. රූපයන්ගේ සිද්ධ වූ ස්පර්ශයක්.
ඒ ස්පර්ශය තමයි දැනගන්නට පුළුවන්කම තිබුණේ. ඒ නිසා අධිවචන සම්පස්සේ කියලා කියනවා සිතක නාම ධර්මයන්ගේ හටගන්න ස්පර්ශයකට. පටිඝ සම්පස්සේ කියලා කියන්නේ අර ඇහැට වර්ණ රූපයක පැමිණීම පිළිබඳව දැනගන්නට ලැබුණ අවස්ථාවේ තිබුණ ස්පර්ශය. ඒ වෙලාවේ ඇහැට පතිත වූ රූපේහි සිද්ධ වුණ ස්පර්ශයට හඳුන්වනවා පටිඝ සම්පස්සේ කියලා. එතකොට මේක තවදුරටත් විච්ඡේදනය කරලා බලනකොට තවදුරටත් මේක සියුම්ම පරීක්ෂා කරලා බලනකොට මේක බෙදා දක්වන්නට ගියොත් තවත් පර්යායකින් කියනවා පටිඝ සම්පස්සේ කියලා කියන්නේ මේ චක්කු ආදී ద్వාරික ස්පර්ශය පංචද්වාරික ස්පර්ශයයි කියලා. පංචද්වාරික ස්පර්ශය මොකද? චක්කු සෝත ගාන જીවහා කාය කියන මේ පංචද්වාරික ස්පර්ශ තමයි ස්පර්ශය කියලා කියන්නේ. එතකොට එතන ස්පර්ශය කියලා කියනකොට ඒ ස්පර්ශයේ යනු හුදෙක් ඇහැට රූපේහි පැමිණීම නෙමෙයි. එතන හටගත්තා වූ චක්කු විඥාන සිතත් සමග යෙදුනා වූ ස්පර්ශයයි කියලා හඳුන්වා දෙනු ලබනවා. එතකොට මෙතන පටිඝ කියන වචනයෙන් දක්වන්නේ කොමක්ද? පටිඝ කියන වචනයෙන් දක්වන්නේ ගැටීම් නිස්ෘත ස්වභාවය. ගැටීම් නිස්ෘත ස්වභාවය. එතකොට නිෂ්පර්යායෙන්ගෙන ඇතැම් විටක කියන්නට පුළුවන්කම තිබෙනවා අර විදිහටත් ස්පර්ශය කියන දේ විග්‍රහ කොට දක්වන්නට පුළුවන්කම තිබෙනවා. සෑම තැනකදී මේක බෑ කියන්නට බෑ. ඒ නිසා තමයි මේක අපි ඒ විග්‍රහ කරන අවස්ථාවට අනුව මේක තේරුම් ගන්නට ඕනේ කියලා කියන්නේ. ඒකට ස්පර්ශය පිළිබඳව අපි හඳුනා ගැනීමේදී මෙන්න මේ පටිඝ සම්පස්සය සහ අධිවචන සම්පස්සය පිළිබඳව අපිට මේ විදිහට විග්‍රහ කරගන්නට පුළුවන්කම තිබෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් විශේෂයෙන්ම මහා නිදාන සූත්‍රය වගේ. මහා නිදාන සූත්‍රය වගේ සූත්‍ර දේශනාවක් අරගෙන බැලුවොත් එහෙම අපිට මේ පටිඝ සම්පස්සේ සහ අධිවචන සම්පස්සේ පිළිබඳව එන විග්‍රහයක් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙනවා කියලා කියනකොට දැන් සාමාන්‍යයෙන් අපි පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව කතා කරනකොට ස්පර්ශයට ප්‍රත්‍ය විදිහට කතා කරන්නේ සලායතන පච්චය පස්සෝ. සලායතන ප්‍රත්‍යයෙන් තමයි ස්පර්ශය උපදින්නේ කියලා. හැබැයි පටිච්චසමුප්පාදයේ පිළිබඳවම විග්‍රහ වෙන නිදාන සූත්‍රයේදී අපට දකින්නට ලැබෙනවා නාම රූප පච්චය පස්සෝ කියලා. එතනදී සලායතනයන්ගේ හඳුන්වා දීමක් සලායතනයන්ගේ දැක්වීමක් සිද්ධ කරන්නේ නැතුව. එන සලායතන නැතුව ස්පර්ශ වෙනවා කියන එක නෙමෙයි. නමුත් ඒක ඒ පර්යායට අනුව අපි තේරුම් ගන්න දෙයක්. ඒතකොට මේ නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ විග්‍රහ කොට දක්වනකොට බොහොම අපූර්ව විග්‍රහයක් සිදු කරනවා. මොකද්ද? යේහි ආකාරේහි යේහි ලිංගේහි යේහි නිමිත්තේහි යම් ආකාරයන්ගෙන් යම් ලිංගයන්ගෙන් යම් නිමිත්තයන්ගෙන් යම් වූ රූපකයේ ප්‍රඥප්තියක් තියෙනවා නම් රූපකයේ ප්‍රඥප්තියක් තියෙනවා නම් ඒ ලිංග ඒ ආකාර ඒ නිමිති නැති කල්හි නාමකය පිළිබඳව වූ පටිඝ සම්පස්සයක් පෙනේද? නාමකය පිළිබඳව වූ පටිඝ සම්පස්සයක් පෙනේද? යම් ආකාරයන්ගෙන් ලිංගයන්ගෙන් නිමිත්තයන්ගෙන් නාමකය යන ප්‍රඥප්තියක් වේ නම් ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති නැති කල්හි රූපකය පිළිබඳව වූ අධිවචන සම්පස්සයක් පෙනේද? මේක දෙපැත්තට අහන්න. නාමකය පිළිබඳව වූ පටිඝ සම්පස්සයත් රූපකය පිළිබඳව වූ අධිවචන සම්පස්සයත්. නාමකය පිළිබඳව වූ පටිඝ සම්පස්සයත් රූපකය පිළිබඳව වූ අධිවචන සම්පස්සයත් මේක දෙපැත්තට අහන්නේ. දැන් අපි හඳුනාගත්ත පටිඝ සම්පස්ස කියලා කියන්නේ ගැටීම් නිස්ෘත සංස්පර්ශයක්. එතකොට ඒ ස්පර්ශය අපි හඳුන්වනවා මොකක් කියලාද? මේ පංචද්වාරයන්ට ඇවිල්ලා ස්පර්ශ වෙන බව කියන. පංචද්වාරිකව ඇති වෙන ස්පර්ශය. එතකොට මේ පංචද්වාරිකව ඇති වෙන ස්පර්ශය ඇස කන නාසය දිව ශරීරය කියන දේවල් මේවා රූප ධර්මයන් සමග සිද්ධ වෙන ස්පර්ශ ගැටීම් සහගත ස්වභාවයන් පිළිබඳව ඇති වෙන දේවල්. අන්න ඒ නිසා තමයි පටිඝ සම්පස්ස කියලා කිව්වේ. නාම ධර්මයන්හි ඇති වෙන ස්පර්ශය අධිවචන සම්පස්සයයි කියලා කියනවා. එතකොට නාමකය පිළිබඳව තියෙන නාමකයෙහි තියෙන මොකද්ද?
අදිවචන සම්පස්සේ. රූපකය තියෙන්නේ පටිඝ සම්පස්සේ. රූපකයෙහි තියෙන පටිඝ සම්පස්සේ, නාමකයෙහි තියෙන්නේ අදිවචන සම්පස්සේ. එතකොට දැන් මේ සූත්‍රයේදී අහන්නේ මොකද්ද? යම්මා ලිංග ආකාර නිමිති වලින් රූපයයි පැනවීමක් නැත්නම් රූපකයේ පැනවීමක් නැත්නම් නාමකය පිළිබඳ වූ පටිඝ සම්පස්සයක් පෙනේද කියලා අහනවා. නාමකය පිළිබඳ වූ පටිඝ සම්පස්සයක් පෙනේද? යම් ආකාර ලිංග නිමිති වලින් නාමකයයි පැනවීමක් නැත්නම් රූපකය පිළිබඳ වූ අදිවචන සම්පස්සයක් පෙනේද කියලා අහනවා. මේක දෙපැත්තට අහනවා. එතකොට මේ නාමකය සහ රූපකය පිළිබඳව මේ පටිඝ අදිවචන සම්පස්සයන් පෙනේද කියලා අහන්න හේතුවක් තියෙනවා. මේක අපි තේරුම් ගැනීම තාම වටිනවා, වැදගත් වෙනවා. හේතුව මේ ස්පර්ශය පිළිබඳව අපිට එතකොට බොහොම එක පර්යායකින් එක ක්‍රමයකින් නිරවුල් කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අනික් කරුණු එකෙන් අපිට නිවැරදිව තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. පින්නතුනේ අපි යම්කිසි විදිහකින් ලෝකේහි රූපාදී ධර්මයන් පිළිබඳව ස්පර්ශයක් පවත්වන්නේ නැත්තම්, රූපාදී ධර්මයන් පිළිබඳව ස්පර්ශය පවත්වන්නේ නැතිනම් ඒක නාමකයෙහි පැනවීමක් අපට කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. නාමකයෙහි පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ කියන්නේ මේක තවදුරටත් සරලව මම මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. දැන් හිතන්නකෝ අපට ආදී ආයතනයන්ට ඇති වෙන ස්පර්ශයනේ අපි කිව්වේ පටිඝ සම්පස්සේ කියලා. මේක තියෙන රූප ධර්මයන් අනුව කියලානේ. එතකොට මේ රූප ධර්මයන් අනුව සිද්ධ වෙන ස්පර්ශය දැනගන්නට පුළුවන්ද යම් සිතක පහළවන ස්පර්ශයක් නැතුව? පටිඝ සම්පස්සේ පිළිබඳව අපට දැනුමක් ඇති වෙයිද යම් සිතකින් එය අසුරු කරන බවක් නැතිව? යම් සිතකින් එය දැනගන්න බවක් නැතුව? නැතිනම් නාමකය පිළිබඳව තමයි හැම වෙලාවකදීම පටිඝ සම්පස්සේහි පැනීම තියෙන්නේ. පටිඝ සම්පස්සේහි පෙනීම තියෙන කුමක් නිසාද? නාමකය නිසා. ඇහැට යමක් ආවා කියලා ඔබ දැනගන්නේ කොහෙන්ද? ඇහැට යමක් ආවා කියලා දැනගන්නේ සිතෙන්. මේ සූත්‍ර දේශනාව තුළ මේ පැහැදිලි කරන පර්යාය මේ කාම ධාතු ආදී මේ රූපය අසුරු කරගෙන මනස පවත්වන සත්වයින් පිළිබඳව කරපු දේශනාවක් නේ. එතකොට අපට දකින්න පුළුවන්කම තියෙනවා මේකෙදි මේ කියන්නේ කාම ධාතුව පිළිබඳවයි කියලා. එතකොට ඔබ අද යම් කිසි විදියකින් සිතෙන් අසුරු කරනවා නම් යම් දෙයක්, ඇහැට ආපු දෙයක්, කනින් අහපු දෙයක්, නාසයෙන්, දිවෙන්, කයින් විඳපු දෙයක් පිළිබඳවයි කතා කරන්නේ. එතකොට යම් විදිහකින් රූපාදී ධර්මයන් පිළිබඳව ඒ ස්පර්ශයන් පිළිබඳව ඔබට යම් දැනුමක් පවතිනවා නම් ඒ දැනුම පවතින්නේ කුමක් නිසාද? ඔය නාම කය පිළිබඳව නිසා, පවත්නා නිසා. නාම ධර්මයන්ගෙන් අරමුණු කරන නිසා තමයි ඔබට රූපාදී ධර්මයන් පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැති වුණොත් ඒ ස්පර්ශය පිළිබඳව අපිට දැනගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. පින්නතුනේ ඇහැට ඇවිල්ලා කොච්චර රූප ගැටුණත් ඔබට ඒ රූප දැනගන්නට පුළුවන් හිතක් එතන උපදින්නේ නැත්තම්, ඔබට කොච්චර එතන රූප දැනගන්නට හිතක් උපදින්නේ නැත්තම් කොච්චර රූප ගැටුණත් ඒ රූප දැනගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. කනට ඇවිල්ලා කොච්චර ශබ්ද ගැටුණත් ඔබට එතන දැනගන්න හිතක් උපදින්නේ නැත්තම් ඔබට ඒක දැනගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඔබ පේන රූපේ දැනගන්නවා, ශබ්දේ දැනගන්නවා, ගන්ධ රස ස්පර්ශ දැනගන්නවා කියලා කරන්නේ මොකද්ද? ඒ විඥානනය කරන එක. ඒක දැනගන්න එක. එතකොට දැනගන්නා වූ විඥානයයි කියලා කියන්නේ මනෝ ධර්මයක්නේ. නැතිනම් ඒක මනස. මනස කියලා කියන්නේ ඒක නාම ධර්මයක්. නාම ධර්මයක් කියලා කියන්නේ වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ ස්කන්ධ ධර්මතා ටික. ඒක රූපීව පවත්නා දෙයක් නෙමෙයි. එතකොට අර රූපීව පවත්නා දේ පිළිබඳව දැනගන්නට පුළුවන්කම තිබුණේ මේ කියන වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ ධර්මයන් හතර නිසා. එතකොට අර නාමකය පිළිබඳව තමයි හැම වෙලාවකදීම පටිඝ සම්පස්සේ පිළිබඳව අපිට යමක් දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. නාමකය පිළිබඳව පැවැත්මක් එතන නැති වුණොත් පටිඝය පිළිබඳ පටිඝ සම්පස්සේ පිළිබඳව දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ.
යම් ආකාරයන්ගෙන් ලිංගයන්ගෙන් නිමිත්තයන්ගෙන් නාමකයයි පැනවීමක් නැත්තම් එයාට නාමකය පිළිබඳ වූ පටිඝ සම්පස්සයක් පෙනෙන්නේ නැහැ. රූපකය පිළිබඳ වූ අදිවචන සම්පස්සයක් පෙනෙන්නේ නැහැ. හේතුව මෙහි අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අවශ්‍යයි. නාමයේ පිළිබඳව රූපේටත් රූපේ පිළිබඳව නාමයටත් මේ කියන සම්බන්ධතාවය අවශ්‍යයි. අන්නේ ගොඩනගන දේ තමයි ස්පර්ශය කියලා කියන්නේ. එතකොට මේ ස්පර්ශය රූපය පෙනෙන්නේ හැම වෙලාවකදීම පටිඝය පෙනෙන්නේ හැම වෙලාවකදීම නාමය නිසා. රූපේ ධර්මයන්ගේ ස්පර්ශය වෙන පටිඝ සම්පස්සේ පෙනෙන්නේ හැම වෙලාවකදීම නාමකයක් නිසා. ඒ වගේම තමයි නාමකයේ පැනවීම පෙනෙන්නේ රූප ධර්මයක් නිසා. එතකොට මේ විදිහට අපිට අද මේ නාමය රූපය කියන මේ ධර්මතා දෙක නිසා තමයි මේ ස්පර්ශය කියන පැනවීම කරන්නට පුළුවන්කම තියෙන්නේ. නාමය සහ රූපය කියන මේ ධර්මතා දෙකේ ස්වභාවය නිසා තමයි ස්පර්ශය කියන දේ කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි අද ස්පර්ශය කියලා හුදු චෛතසික ධර්මයක් පිළිබඳව පමණක් කතා කළාට මේ ස්පර්ශය නැමැති මේ චෛතසික ධර්මයේහි පැවැත්මට පැනවීමට මෙහි හට ගැනීම කියන දෙයට උපස්තම්භක වන තව හේතු තියෙනවා. තව විදිහකින් කිව්වොත් අපි චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං කියලා අසත් රූපත් නිසා චක්කු විඥානය උපදිනවා. තින්නම් සංගති පස්සෝ තුන්දෙනාගේ එකතුව ස්පර්ශයයි නැතිනම් තුන්දෙනාගේ සංගතිය ස්පර්ශයයි කියලා කියනවා. තින්නම් සංගති පස්සෝ තුන්දෙනාගේ සංගති භාවය ස්පර්ශයයි කියලා කියනවා. එතකොට මේ තින්නම් සංගති කියනකොට තුන්දෙනාගේ සංගතිය කියලා කියනකොට මේ සංගතියට මේ තිදෙනාගේ එකතුවට හැම වෙලාවකදීම රූපය උපකාර කරනවා, සිත උපකාර කරනු ලබනවා. රූපේහි එන උපකාරයත් නාමේහි එන උපකාරයත් කියන මේ දෙකම පවතිනවා. ඇහැ රූප දෙක පුරේජාතව ප්‍රත්‍ය වෙනවා. ඇහැ රූප දෙක කලින් හටගෙන මේ ස්පර්ශයට ප්‍රත්‍යවීම සිදු කරනු ලබනවා. ඇහැ රූප දෙක හටගන්නේ කොයි වෙලාවෙද? ඇහැ රූප දෙක කලින් උපදින දෙයක්. ඇහැ රූප ධර්මයන් කලින් උපදින දෙයක්. කලින් උපදිනවා කියලා කියන්නේ ඒක තමයි ඉස්සෙල්ලම උපදින දේ. එතකොට ඇහැ රූප දෙක ඉපදුනාට පස්සේ තමයි එතන පච්චාජාතව තමයි සිතක් උපදින්නේ. චක්කු විඥානයේ පච්චාජාතයි. එතකොට මේ විඥානයේ උපදිනකොට එතන සංප්‍රයුක්ත ස්පර්ශයක් තිබෙනවා. විඥානයේ පච්චාජාත වෙනකොට අර පුරේජාත වූ ඇහැ රූප දෙක මේක උපදින්නට ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ දෙක පුරේජාතව ප්‍රත්‍ය වෙන්නේ නැත්නම් පච්චාජාතව පසුව උපදීමක් විදිහට මේ සිත මෙතන පවතින්නේ නැහැ. චක්කු විඥාන සිත පවතින්නේ නැහැ. ඇහැ රූප දෙක පුරේජාතව මේ විඥානය උපදවන්නට ප්‍රත්‍ය වෙන්නේ නැත්නම් ඇහැ හෝ නැත්නම් රූපේ හෝ නැත්නම් ඒ දෙක එකතු වෙලා කරන මේ ප්‍රත්‍යවීම සිද්ධ කරන්නේ නැත්නම් මෙතන චක්කු විඥානයේ සිතක් උපදිනවා කියන එක වෙන්නේ නැහැ. ඒක ඒ ඇහැ රූප දෙක පුරේජාතව මේක උපදවන්නට ප්‍රත්‍යක් බවට පත් වෙනවා. ප්‍රත්‍ය වෙනවා. හේතුවක් බවට පත් වෙනවා. එතකොට මේ ඇහැ රූප දෙක කලින් ඉපදිලා නැතිනම් ඇසට රූපේ පෙනීම නිසා තමයි මෙතන මේ චක්කු විඥානයේ නම් වූ සිතක් ඉපදුනේ. එතකොට කලින් ඉපදුණු දෙයක් හැටියට ඇහැ රූප දෙක මේ විඥානය උපදවන්නට හේතුවක් බවට පත් වුණා. එතකොට ඇහැට රූපේහි පැමිණීම තමයි ඇහි ඉපදීමත් රූපේහි ඉපදීමත් බවට පත් උනේ. ඇසෙහි ඉපදීම රූපේහි ඉපදීම බවට පත් උනේත් ඒ දෙදෙනාගේ සිදුවන එකතුව. එතකොට ඒක කොච්චර එකතු වුණත් ඒක එකතුවක් කියලා කියන්න බෑ. මේක සම්පූර්ණ කරන්න බෑ. හේතුව එතන විජානන කෘත්‍යයක් නැත්තම්. මේක මේ බාහිර සංසිද්ධියක් විදිහට නෙමෙයි පැහැදිලි කරන්න පින්නතුනේ. මේක පැහැදිලි කරන්නේ ආධ්‍යාත්මික සංසිද්ධියක් විදිහට. කියන්නේ පුද්ගලයාගේ පැත්තෙන් තමයි මේක විඳින්නේ. පුද්ගලයාගේ පැත්තෙන් තමයි මේක දැනගන්නේ. එතකොට පුද්ගලයාගේ පැත්තෙන් මේක අපි දැනගන්නකොට අපිට පුද්ගලයාගේ පැත්තෙන් මේක තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඇහැට රූපයක් ස්පර්ශ වෙනවා කියන දේ ඇති කලෙහි සිත
එය ඇසුරු කරගෙන පවතිනකොට තමයි මෙහි විඥානනය සිද්ධ වෙන්නේ කියලා. එතකොට අපි තින්නම් සංගති පස්සෝ කියන තැන තුන්දෙනාගේ එකතුව සංගතිය ස්පර්ශයයි කියන තැනදී තුන්දෙනාගේ තිදෙනාගේ සංගතිය ස්පර්ශයයි කියන තැනදී මෙතන මේ ස්පර්ශය කියන පොදු ධර්මය තුළ නාමකය පිළිබඳව වූ අර පටිඝ සම්පස්සේ පැවැත්මත් රූපකය පිළිබඳව වූ අදිවචන සම්පස්සේ පැවැත්මත් කියන මේ අන්‍යෝන්‍ය පවත්නා සම්පස්ස දෙකෙහි පැවැත්ම තියෙනවා. මේ පවත්නා අන්‍යෝන්‍ය සම්පස්සයන්ගේ පැවැත්ම තියෙනවා. නාමකය පිළිබඳ වූ පටිඝේත් රූපකය පිළිබඳ වූ අදිවචනයේත් පැවැත්ම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ ස්පර්ශය පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ පටිඝ සම්පස්ස අධිවචන සම්පස්ස කියලා කියනකොට අධිවචන කියලා කියන සංස්පර්ශය පිළිබඳව අපි විමසා බලනකොට ඇතැම් විටක කෙනෙකුගේ අදහසක් තිබෙනවා මේ අධිවචන සම්පස්සය කියලා කියන්නේ දැන් අධිවචන කියලා යමක් ලෝකේ තියෙනවා. අධිවචන පත අර නිරුක්තිපත අධිවචන පත කියලා සමහර සූත්‍රවල වචන දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අධිවචන කියලා කියන්නේ අපි යම් කිසි දේවල් වලට පනව ගන්න දේවල්. අම්මා තාත්තා ආදී ලෙස අපි ඒ වලට වචන භාවිත කරනවා. ඒකට අදහස් සංකල්ප විදිහට අපි මේ දේවල් පවත්වගෙන යනවා. අන්න ඒ විදිහට අපි පනවගත්ත දේවල් තමයි අධිවචන කියලා හඳුන්වන්නේ. එතකොට ඒ නාම ධර්මයන් තමයි අධිවචනය කියන තැනින් අදහස් කරන්න කියලා කෙනෙක් අදහස් කරනු ලබනවා. එහෙම දුර තැනකින් ගන්නට පුළුවන්. බොහොම දුර තැනකින් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒක ගන්නට පුළුවන්කම තිබෙන්නේ අර මම මුලින්ම සඳහන් කරන්නට යෙදුණා ස්පර්ශය පිළිබඳව අපි සඳහන් කර ගැනීමේදී ස්පර්ශය පිළිබඳව අපි හඳුනා ගන්නකොට ඒ ස්පර්ශය පිළිබඳව තේරුම් අරගෙන යෑමේදී සිදුවන දේ පිළිබඳව ඒ තමයි ස්පර්ශය පිළිබඳව අවස්ථානුරූපීව අපි අවබෝධ කර ගන්නට ඕනේ කියලා. ඒ තැන යෙදිලා තියෙන විදිහ අනුව තේරුම් ගන්නට ඕනේ කියලා. ඇතැම් වෙලාවකදී දක්වනවා මේ ආයතන විදිහට බෙදනකොට දැන් රූප ධර්මයන්ගේ රූපායතන චක්කු විඥානාදී වල සිත්වල හටගන්න ස්පර්ශය පටිඝ සම්පස්සේ විදිහටත් ඒ විට පස්සේ සම්පූර්ණම මනෝ විඥාන සිත් කියනකොට දැන් මන ආයතනය මුල් කරගත්ත සිත් තියෙනවානේ. මන ආයතන ධම්මායතන කියන්නේ මනෝ පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝ විඥානං කියලා පවත්නා සිත් තියෙනවානේ. අන්න ඒ චිත්ත සංතතීන් වලදී උපදින්නා වූ ස්පර්ශය අධිවචන සම්පස්සයයි කියලා හඳුන්වන ක්‍රමයක් තියෙනවා. ඒ වගේම පටිඝ සම්පස්සයයි කියනකොට චක්කුසෝත ගාහන જીවහා කාය මන කියන මේ ආයතනයන්ට සිද්ධවන ස්පර්ශය තමයි පටිඝ සම්පස්සය කියලා කියන්නේ. එතන මේ ආයතන කෘත්‍යයක් සිද්ධ කරන තැනක සිදුවන ස්පර්ශයන් අධිවචන සම්පස්සයයි කියලා කියන්නේ එතනක සිදුවන ස්පර්ශයක් නෙමෙයි අධිවචනයයි කියලා කියන්නේ අපි ඒ ධර්මයන් පිළිබඳව පනවා ගනු ලබන නාම ප්‍රඥප්තියින්නේ කියන තැනකින් ඒ කියන්නේ අපි මේ පැත්තෙන් ජවන සිත් වලින් අපි උපදව ගනු ලබන ඒ පැනවීම කියන තැනකිනොත් ඒ කියන්නේ නාම මාත්‍රිකව පනවා ගන්නා දේ කියලා ඇතම් කෙනෙක් මේ කාරණාව පිළිබඳව විග්‍රහ කරනවා. නමුත් අපට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන දේශනාවේදී අපට දකින්නට පුළුවන්කම තියෙනවා මහා නිදාන සූත්‍රය වගේ සූත්‍ර දේශනා තුලින් අපි මේ කාරණාව විමසනකොට නාමකය කියලා කියන්නේ රූපකය කියලා කියන තැනත් තිබෙන්නා වූ ස්පර්ශයන් හැඳින්වීමට තමයි මේ පටිඝ සම්පස්ස සහ අධිවචන සම්පස්සය කියලා හඳුන්වලා දීලා තියෙන්නේ. රූපකය පිළිබඳව වූ ස්පර්ශය තමයි පටිඝ සම්පස්සේ, නාමකය පිළිබඳව වූ ස්පර්ශය තමයි අධිවචන සම්පස්සයයි කියලා කියන්නේ. එතකොට අධිවචන සම්පස්සේ කියනකොට ඒක සිතෙහි යෙදෙන්නා වූ ස්පර්ශය නැමැති චෛතසික ධර්මයක්. ඒ වගේම පටිඝ සම්පස්සේ කියනකොට ඒක රූපාදී ධර්මයන්ගේ සිද්ධ වෙන ස්පර්ශයක් කියලා අපිට මේ ස්පර්ශය හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ විදිහට අපිට ස්පර්ශය පිළිබඳව වර්ගීකරණය කිරීමේ හැකියාව තියෙනවා. ස්පර්ශය කියන්නේ කුමක්ද? ස්පර්ශය කියන දේ බෙදී යන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට පුළුවන් ඒ අනුව වඩාත් තහවුරු කරගන්නට විමසා බලන්නට.
එතකොට මෙන්න මේ විදිහට අපට පුළුවන්කම තියෙනවා ස්පර්ශය පිළිබඳව තේරුම් ගන්නට. ස්පර්ශය පිළිබඳව අපි මේ ආකාරයට අපි තේරුම් ගැනීමේදී අර පටිඝ සම්පස්ස අධිවචන සම්පස්ස කියන ආකාරයට මේ බෙදා දක්වාම ඒක තේරුම් ගැනීම වැදගත් වෙනවා. මේ විදිහට තමයි පස්සංච පජානාති කියනකොට ස්පර්ශය පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විදිහට බෙදා දැක්වීමේදී අපිට ස්පර්ශ කීයක් දකින්නට පුළුවන්කම තියනවාද? චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්සයයි කියලා ස්පර්ශය බෙදා දක්වනවා. චක්කු සම්පස්ස කියලා කියන්නේ ඇසට අරමුණු වල ස්පර්ශ වීම, සෝත සම්පස්ස කියලා කියන්නේ කනට අරමුණු ස්පර්ශ වීම, ඒ වගේම ගාහන සම්පස්ස කියලා කියනවා ගාහණයට නාසයට ස්පර්ශ වීම, જીවහා සම්පස්ස කයට සංස්පර්ශයන් ඇතිවීම, ඒ වගේම කාය සම්පස්ස කියනවා කයට ඇතිවන ස්පර්ශය. ඒතර දැන් මේ පොදු හැඳින්වීම තුළ අපි අර ස්පර්ශය කියන එක ඇතුළට ගිහිල්ලා නේ බෙදීම ගත්තේ. පොදුවේ ස්පර්ශය කියලා හඳුන්වනකොට කියන්නේ මොන මේ ස්පර්ශය ගැනද? ඒක තමයි අපිට වැදගත් වෙන දේ. පොදුවේ ස්පර්ශය කියලා කියනකොට කියන්නේ මොන ස්පර්ශය ගැනද? කාය චක්කු සම්පස්සේ කියලා කියන්නේ පින්නතුනේ අර චක්කු විඥාන සිතෙහි උපන්නා වූ ස්පර්ශය. සෝත සම්පස්සේ කියලා කියන්නේ කුමක්ද? ඒ සෝත විඥාන සිත හා සංප්‍රයුක්ත වුණ ස්පර්ශය කියන දේ. ඒ කියන්නේ ඒක සිතකට අදාළ දෙයක්. ඒකේ සිතෙහි උපන්නා වූ දෙයක් පිළිබඳව තමයි කතා කරන්නේ. එතකොට සලායතන පත්‍ය පස්සෝ කියලා කියන්නේ ආයතන හටගන්න නිසා ස්පර්ශය උපදිනවා කියලා කියනකොට චක්කු සම්පස්ස සෝත සම්පස්ස ආදී මේ ධර්මයන් පිළිබඳව කතා කරන්නේ අර වේදනාව උපදවන්නට ප්‍රත්‍යවන ස්පර්ශය පිළිබඳව විග්‍රහයකුයි. එතකොට අපිට ඒ ස්පර්ශය උපදින්නේ කොහොමද කියන එක විමසා බලනකොට තමයි අර පටිඝ සම්පස්ස අධිවචන සම්පස්ස කියන බෙදීමත් එක්ක අපිට ඒක තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. අපිට පුළුවන් තවදුරටත් ඉදිරියේදී මේ ස්පර්ශය පිළිබඳව වඩාත් සාකච්ඡා කරන්නට කල්පනා කරගන්න හැමදිනම අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ හේතුපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසලයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං. ඒ වගේම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ සීල කුසල ධර්මයන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දිනාටත් ඔබට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සිළු දිනාටත් එකසේ හේතුපනිශ්‍රේ වීමෙන් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා